සුබ දවසක් වේවා සියලු දෙනාට. මගේ සිසිර ඇකඩමි YouTube এডুকেෂන් channel එකට ඔයගොල්ලෝ සියලු දෙනා මම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනි මේ දිනවල ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ පොඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. අපි ඔන්ලයින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට ඕගොල්ලෝ කොහෙත්ම අපේ මා ඇතුළු අපේ ගුරුවරු කෙරෙහි කිසිම අහිතකින් හිතන්න එපා. අපි අවුරුදු 24ක් පුරාවට අපේ දරුවන් ගැනවත් අපි බලන්නේ නැතුව අපි ඕගොල්ලෝ ගැනයි බැලුවේ. ඉතින් දැන් ඊටමත්ම තීරණාත්මක මොහොතක් ලැබිලා තියෙනවා. අපි අවුරුදු 24ක් පුරාවට අපිට සොච්චම් පඩියක් ගෙවලා ඇත්තටම අපි මේ පඩිය ගැනවත් හිතන්නේ නැතුවයි ওই දරුවන්ට ඉගෙනුවේ. ඉතින් ඒක පොඩ්ඩක් යථා තත්ත්වයකටපත් වෙනකන් අපි අවුරුදු 24ක් ඉවසුවා නම් ඔයගොල්ලන්ට මේ මාසයක් දෙකක් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දරුවනේ අපි බලමු කුලක පාඩම. ඒ කියන්නේ මම මේක කිව්වේ ඔයගොල්ලෝ අපි කරේ චූටි හරි තරහක් තියෙනවා නම් ඒක අයින් කරන්න. රයිට්. අපි 8 ශ්‍රේණියේ කුලක පාඩම පටන් ගමු. කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් කියන්නේ සමූහයක් වශයෙන් හරියටම වෙන් කරගන්න පුළුවන් නම් අපි කියනවා ඒවා කුලක කියලා. නිශ්චිතවම වෙන් කරගන්න පුළුවන් නම් විතරයි. නිශ්චිතවම සමූහයක් ලෙස වෙන් කරගත හැකි ඒවා කුලක වේ. අපි හිතමු දැන් ලස්සන ළමයි කිව්වහම අපිට ඒක වෙන් කරන්න බෑ නේද? මිම්මක් නැහැ. ඒකින්ද ලස්සන ළමයි කුලකයක් නෙමෙයි. දුප්පත් මිනිස්සු අපිට හරියටම නිශ්චිත මිම්මක් නැහැ වෙන් කරගන්න. හැමෝම පොසත්. ඉතින් එහෙමනම් ඒකත් කුලකයක් නෙමෙයි. එතකොට තව විදියකින් බැලුවොත් ජනප්‍රිය ගායකයෝ කිව්වම එක රේන් ජනප්‍රිය වෙන කට්ටියක් ඉන්නවා. එහෙමනේ කියා ගන්නවනේ. එහෙම නෙමෙයි. ඒකට මිම්මක් නැහැ. ඒකින්ද ඒ වගේ ඒවා කුලක නෙමෙයි. උස ළමයි, මිටි ළමයි, මහත ළමයි, කෙට්ටු ළමයි ඒවා කුලක නෙමෙයි. මිම්මක් නැහැ. වෙන් කරගන්න. ඉතින් අපි බලමු දැන් කුලක ගැනයි කතා කරන්න යන්නේ. කුලක නොවන ඒවා ගැන මම ඉස්සෙල්ලා කිව්වේ. කුලකයක් ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කළ යුතුය. මෙතන මම කුලකයක් නම් කරලා තියෙනවා ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. කුලකයකට අයත් කුලකයේ අවයව ලෙස හඳුන්වනවා. ඒතර මේ කුලකයට අයත් දේවල් ටික ඒ කුලකයේ අවයව ලෙස හඳුන්වනවා. අපි බලමු එහෙනම් මේ ඒ කුලකයේ තියෙන අවයව මොනවද කියලා. ඒ කුලකය කියලා කියන්නේ මම ලියලා තියෙනවා 0.20ක් අතර සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ අර අපි බෝල වලින් අඳිනකොට අර පේලී තීරයි සමානව තියෙනවනේ. පේලිත් එකයි තීරුත් එකයි නම් නේද? අපි මෙහෙම ඩොට් එකක්. පේලිත් එකයි තීරුත් එකයි. 1. ඊළඟට දෙවෙනි එක මොකද්ද? පේලිත් 2යි තීරුත් 2යි. එතකොට එන්නේ කීයද? 4. ඊළඟ එක මොකද්ද? පේලි 3යි තීර 3යි. සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙනම් 9. දැන් මේ විදිහට එක්වරක් එක දෙවරක් දෙක තුන්වරක් තුන එකක් 0.37 අතරනේ. එහෙනම් 4ක් අතර 16 ගන්නත් පුළුවන් නේද? 5 5 25 20ට වඩා වැඩිනේ. 20 ගන්න බෑ. එහෙනම් මෙන්න මේ විදිහට කුලකයකට ආයත් අවයව ලෙස හඳුන්වනවා. මේ තියෙන්නේ අවයව. 1 කියන්නේ අවයවයක්, 4 කියන්නේ අවයවයක්, 9 කියන්නේ අවයවයක්, 16 කියන්නේ අවයවයක්. අපි කියනවා සමාජිකයෝ කියලාත් කියනවා. ඒ කුලකේ සමාජිකයෝ ටික තමයි මේ ඉන්නේ. නැත්නම් අවයව ටික. ඊළඟට එහි එක් අවයවයක් එක්වරක් පමණක් යොදා සංගල වරහන් තුන ලිවිය යුතුය. මේක අපි ලියන්න ඕනේ සංගල වරහන් තුල. හරිද? එක අවයවයක් ලියන්නේ එකපාරක්. ඒ කියන්නේ එක කියලා දෙපාරක් ලියන්න බෑ. කුලකයක් ඇතුලේ ලියනකොට. ඒකත් මතක තියාගන්න ඕනේ. අපි ඒවා සාකච්ඡා කරනවා. එතකොට එහි අවයව ගණන අපි අවයව ගණන ප්‍රමාණය අවයව කීයක් තියෙනවද කියන විදිහට අපි මේ n අකුරෙන් සටහන් කරනවා. දැන් NA කියලා වරහණක් ඇතුලේ කැපිටල් A අකුර ලියුවොත් මේකෙන් තේරුම් යන්නේ මොකද්ද? A වල අවයව ගණන. n කියන්නේ අවයව ගණන. A වල අවයව ගණන. NA කීයද අවයව කීයක් තියෙනවද? 1 2 3යි 4යි.
එතකොට ඒ වල අවයව ගණන 4යි. එතකොට අවයව ගණනනේ 4. එතකොට ඒකට සංගල වරණක් දාන්නේ 4ට. 4ට සංගල වරණක් දැම්මොත් ඒක කුලකයක් වෙනවා. එහෙනම් මේ සංගල වරහානේ තේරුම මොකද්ද? කුලකය කියන වචනේ ලියනවා වෙනුවට 1 4 9 16 කුලකය කියන වචනේ ලිව්වොත් මේ සංගල වරහාන අවශ්‍ය නැහැ. සංගල වරහාන වෙනුවට තමයි අපි කුලකය කියන වචනේ වෙනුවට තමයි අපි මේ සංගල වරහාන යොදන්නේ. දැන් අපි තවදුරටත් කතා කරමු මේ ගැන. අපි දැන් බලමු දෙවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නේ. B සමානයි මහරගම. මහරගම යන වචනේ අකුරු. එතකොට මහරගම යන වචනේ අකුරු කුලකයක් ලියනකොට මම ඉස්සෙල්ලා කිව්වා එක අකුරක් ලියන්න පුළුවන් එකපාරයි කියලා. එතන බලන්න ම යන්න ගමු අපි. ඊළඟට හ යන්න ගමු. ඊළඟට ර යන්න ගමු. ඊළඟට ග යන්නත් පුළුවන් නේද ගන්න. හැබැයි ආයි ම යන්න ගන්න බෑ අපි ම යන්න ලියලා තියෙන හින්දා. එහෙමනම් බලන්න මහරග කියන අකුරු 4ෙන් තමයි මහරගම කියන වචනය ලියලා තියෙන්නේ. එතකොට B කුලකයට අවයව කීයක් තියෙනවද? 1 2 3 4යි. එහෙනම් NB කියන්නේ B කුලකයේ අවයව ගණන අපෙන් අහන්නේ උත්තරය 4යි. මෙතනට සංගල වරහන දාන්න එපා. දැම්මොත් ඒක අවයව ගණන නෙමෙයි ඒක කුලකයක් වෙනවා. ඊළඟ බලන්න P කියන්නේ මොකද්ද? කුලකය. P කියන කුලකය ඇවිල්ලා අවුරුද්දේ දින 31ක් ඇති මාස. තුල අවුරුද්දේ දින 31ක් ඇති මාස අපි කොහොමද හොයාගන්නේ? කැලෙන්ඩරයක් බලන්නේ නැතුව. මේ තියෙන්නේ අත මිට මොලවලා. පේනවද? අත මිට මොලවලා තියෙන්නේ. එතකොට දැන් මේ මෙහෙම දැන් මේ තියෙන මහපට ඇඟිල්ල. එතකොට මේ ඉස්සිලා තියෙන තැන් ටික තියෙනවනේ. මේ ඉස්සිලා තියෙන තැන් 1 2 3 4යි. ඉස්සිලා තියෙන තැන් 4ක් තියෙනවා. මේ 4 තමයි මේ ඊතල ගහලා තියෙන්නේ. ඒතර මේ මෙතන බොක්ක වගේ තියෙන්නේ. ඒ වගේ තැන් 3ක් තියෙනවා නේද? ඒ 3 තමයි මේ යටට තියෙන්නේ. එතකොට බලන්න ළමයි මේ ඉස්සිලා තියෙන මෙහෙම අත හරව ගත්තාම එතන මේ ඉස්සිලා තියෙන තැන් තමයි දින 31 මාස. එහෙනම් ඉස්සෙල්ලා පටන් ගමු. මෙතන ජනවාරි ඊළඟට මෙතන පෙබරවාරි. මතකනේ පෙබරවාරි මාසෙට දින 28 හෝ 29 නේ තියෙන්නේ. අධික අවුරුදු වලට වෙනස් වෙනවානේ. එතන දැක්කද? මෙතන 31යි, මෙතන 30යි. ඊළඟට ජනවාරි, පෙබරවාරි, මාර්තු මෙතන. මාර්තු, අප්‍රේල් මෙතන, මැයි මෙතන. මැයි. ඊළඟට ජූනි මෙතන. ඊළඟට මෙතන ජූලි. ආපහු සැරයක් එතනින්ම පටන් ගන්නවා. දැන් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. ආයේ එතන අගෝස්තුම එතනට දානවා. අගෝස්තු දින 31 මාස. අගෝස්තු, සැප්තැම්බර් මෙතන, ඔක්තෝබර් මෙතන. ඔක්තෝබර් ඊළඟට නොවැම්බර් මෙතන, දෙසැම්බර් මෙතන. එතකොට බලන්න මොනවද දින 31 මාස? මෙන්න මේ මාස ටික. ජනවාරි, මාර්තු, මැයි, ජූලි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර්. හරිද? එතකොට දින 31 මාස තමයි ජනවාරි, ඊළඟට මාර්තු, ඊළඟට මැයි, ඊළඟට ජූලි, ඊළඟට අගෝස්තු, ඊළඟට ඔක්තෝබර්, ඊළඟට දෙසැම්බර්. ඔක්තෝබර් ඊළඟට දෙසැම්බර්. ඒතර ඔන්න ඔය ටික තමයි දින 31 මාස. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔය විදිහට ගත්තා හැකි. ඊළඟට බලන්න අවයව කීයක් තියෙනවද P කුලකේ? 1 2 3 4 5 6යි 7යි. අවයව 7යි. ඊළඟට Q කුලකේ 41242 කියන මෙන්න මේ සංඛ්‍යාව. යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය තමයි මේ Q කියන කුලකය. ඒතර මේක ලියන්න භාවිතා කරලා තියෙන ඉලක්කම් මොන ඉලක්කම්ද?
හතරේ ඉලක්කම භාවිතා කරලා තියෙනවා, එකේ ඉලක්කම භාවිතා කරලා තියෙනවා, දෙකේ ඉලක්කම භාවිතා කරලා. ආයි 4 කියලා තව පාරක් ලියන්නේ, ආයි 2 කියලා තව පාරක් ලියන්නේ. එක අවයවයක් ලියන්නේ කුලකයක් ඇතුලේ එකපාරයි. ඒතර අවයව කීයක් තියෙනවද? 1යි 2යි 3යි. එහෙනම් Q වල අවයව ගන්න NQ කියන්නේ Q වල අවයව ගණන 3යි. හරිනේ, මේක NQ කියන්නේ මොකද්ද? Q වල අවයව ගණන. එතකොට 3යි. එතන 3 කියන එකට සංගලවරන් දාන්න එපා. ඒක අවයව ගණන 3යි. right. ඊළඟට අපි බලමු කුලක අංකනය ගැන. කුලක අංකනය කියන්නේ මොකක් හරි සංකේතයක් භාවිතයෙන් කුලක හැඳින්වීමක්. කුලකයක අවයවයක්. ඉස්සර මම කියවන අර මෙතින එක අවයවයක්. මෙතින එක අවයවයක්. මේ 6 කියන්නේ තව අවයවයක්. ඒ විදිහට අවයව. කුලකයක අවයවය කියන සංකේතය මෙන්න මේ සංකේතය භාවිත කරනවා. මොන ඉංග්‍රීසි මොන අකුරේ හැඩයද තියෙන්නේ මෙතන? පේනවද? මොන අකුරේ හැඩයද? ඊ අකුරේ හැඩය. හැබැයි කැපිටල් ඊ අකුර ලියන්නේ මෙහෙම. හොඳේ. හරිද? ඒතර මේක නෙමෙයි. මේක මේ විදිහට මේ ටිකක් රවුන්ඩ් කරලා තමයි මෙතන තියෙන්නේ. හොඳේ. කැපිටල් ඊ අකුර ලියන්න එපා. හොඳේ. රයිට්. ඒතර අවයවයක් නොවේ කියන්නේ ඒක අර අවයවයක් කියන එක ලියලා ඒක මෙහෙම ඉරකින් කපනවා. ඒතර අවයවයක් නොවේ. අපි බලමු දැන් මේක යොදන හැටි. ඒ කියන කුලකය අපි ලියමු 2 4 6 8 කියන අවයව ටික තියෙන කුලකය තමයි A කියලා කියන්නේ. එතකොට අපිට පේනවා මේ 2 කියන එක ඒ කුලකයේ අවයවයක් නේද? 2 අවයවයකි A වල. ඒ වගේම මේ 4 කියන එකත් 4 අවයවයකි A වල. ඒතර 5 මෙතන 5 නෑ නේද? නෑනේ. එහෙනම් 5 අවයවයක් නොවේ A වල. දැන් මම 9 කියලා ගත්තොත් 9 මෙතන නෑනේ. 9 අවයවයක් නොවේ A වල. 8 ගත්තොත් 8 තියෙනවා. 8 අවයවයකි A වල. එහෙම ලියන්න පුළුවන්. ඒතකොට දැන් අපි මේක මේ සංකේතය භාවිතා කරලා ලියන හැටි මේ කියවන විදිහටම ලියන්න. 2 අවයවයකි A වල. ඒතකොට ලියන්නේ 2 අවයවයකි A වල. හරි. එතකොට මෙතන තියෙන්නේ අවයවය, මෙතන තියෙන්නේ කුලකේ. ඒ කියන්නේ කුලකේ. හරි. 4 අවයවයකි A කියන කුලකේ. 4 අවයවයකි A කියන කුලකේ. 5 අවයවයක් නොවේ A කියන කුලකේ. එතකොට 5 අවයවයක් නොවේ කියලා ලියන්නේ මෙන්න මෙහෙම. 5 අවයවයක් නොවේ A කියන කුලකේ. දැන් පැහැදිලිද? අවයවයක් කියලා කියන්නේ කොහොමද සංකේතේ පාවිච්චි කරන්නේ? මේ දෙක මාරු කරන්නේ මේ හොඳ ඒකේ අනිත් පැත්ත එතකොට කියවෙන්නේ. 2 අවයවයකි A වල. දැන් අපි මේක පොඩ්ඩක් පුරුදු වෙමු. කියවන ආකාරය ලියා දක්වන්න. කියවන ආකාරය. දැන් අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට මේක කියවන ආකාරය. මේ තියෙන බලන්න මේ පැත්තේ තියෙන කුලකය අපි ලියලා සංගලවරන්න ඇතුලේ ලියලා තියෙන කුලක. මේ පැත්තේ ත්‍රිකෝණය අවයවයකි මොකේද? බහුවස්ත්‍ර කුලකයේ. හොඳයි. මේක කියවන්නේ කොහොමද? ත්‍රිකෝණය අවයවයකි බහුවස්ත්‍ර කුලකයේ. මේක කියවන්නේ මේ විදිහට. ත්‍රිකෝණය අවයවයකි බහුවස්ත්‍ර කුලකයේ. නම් මේක කියවන්නේ කොහොමද? මට කියන්නකෝ ඔක්කොටම ඉස්සෙල්ලා ඉංග්‍රීසි හෝඩියේ ස්වර මොනවද? ඉංග්‍රීසි හෝඩියේ ස්වර ටික vowels කියලා කියන්නේ මොනවද? ඉංග්‍රීසි හෝඩියේ ස්වර මොනවද? A, E, I, O, U. එතකයිනේ
ඉංග්‍රීසි හෝඩියේ ස්වර ටික. M කියලා කියන්නේ ස්වරයක්ද? නෑ නේද? මෙතන M අකුරු නෑ නේද? එහෙනම් M අවයවයක් නොවේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර පුලකේ. අපි ඒක ලියන්නේ M අවයවයක් නොවේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර කුලකයේ. M අවයවයක් නොවේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර කුලකයේ. එහෙනම් 8 කියන්නේ ඉරට සංඛ්‍යාවන්නේ. 8 අවයවයක් වේ ඉරට සංඛ්‍යා කුලකයේ. 8 අවයවයකි ඉරට සංඛ්‍යා කුලකයේ. හොඳයිනේ. දැන් අපි බලමු තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න මේ සංකේත යොදන හැටි. අපි බලමු මේ අවයවයක් හෝ අවයවයක් නොවේ සංකේතය හිස්රැන් වලට යොදන්න. ඉතින් ඇත්තටම දැන් අපි හරියටම අවයවයක් වෙනවද නැද්ද කියලා හරියට දැනගෙන ඉන්න ඕනේ ආ සංකේතය යොදන්න නේද? ඒ කියන්නේ අපිට ලොකු දැනුමකුත් තියෙන්න ඕනේ. දැන් 11 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද නැද්ද කියලා අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොනවද? සාධක දෙකක් පමණක් තියෙනවා. ඒ කියන්නේ එකෙනුයි ඒ සංඛ්‍යාවෙනුයි පමණක් බෙදෙන සංඛ්‍යාව වලට ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ. සාධක දෙකක්. බලන්න 11 කියන්නේ එකෙන් බෙදෙනවා. ඒ සංඛ්‍යාවෙනුත් ඒ කියන්නේ 11 බෙදෙනවා. ආයි වෙන සංඛ්‍යා වලින් බෙදෙනවද? නෑනේ. එහෙනම් මේකට සාධක දෙකයි තියෙන්නේ. 11 කියන්නේ ප්‍රථමක. එහෙනම් 11 කියන්නේ අවයවයක් වෙන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාවල. එහෙනම් අපේ සංකේතය අවයවයකි කියන සංකේතය තමයි දාන්න ඕනේ. ඊළඟට 15 කියන්නේ 4 ගුණාකාරයක්ද? 4 8 12 16 20 නේද? 15 කියන්නේ 4 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් අවයවයක් නොවේ කියන සංකේතය හිතන්ට යෙදෙන්න ඕනේ. ඊළඟට දේ දුන්නේ වර්ණ ටික අපි දැනගෙන ඉන්න ඕනේ. අවයවයක්ද නැද්ද කියලා තෝරගන්න නිල් කියන වර්ණය. දේ දුන්නේ වර්ණ දන්නවද? මොනවද? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. රතු, තැඹිලි, කහ, කොළ, නිල් තියෙනවා. නිල්, ඉන්ඩිගෝ, දම්. එහෙනම් නිල් කියන්නේ අවයවයක්. එතකොට අපි අවයවය කියන සංකේතය තමයි මෙතනට යොදන්න ඕනේ. නිල් අවයවයක් වේ දේ දුන්නේ වර්ණ කුලකේ. ඊළඟට අඹ කියන්නේ පළතුරු වර්ගයක්. ඒක ඉතින් අහන්නත් දෙයක් නැහැනේ. එතකොට අඹ කියන්නේ පළතුරු වර්ගයක්. එතකොට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක ටික අපි දැනගෙන ඉන්න ඕනේ. මේ මාතර කොහෙද කියලා හඳුනා ගන්න නේද? මාතර තියෙන්නේ බස්නාහිර පළාතේද? නෑ නේද? දකුණු පළාතේ. එහෙනම් මාතර කියන එක අවයවයක් නොවේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවල. ඊළඟට 7 කියන එක මෙන්න මේ කුලකේ අවයවයක්ද? ඔව් නේද? මේ තියෙන්නේ. එහෙනම් 7 කියන්නේ අවයවයක් වෙනවා මේ කුලකේ. හරි නේද? ඊළඟට චතුරස්‍ර හඳුනගෙන ඉන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා මේකට උත්තරේ ලියන්න නම්. චතුරස්‍ර කියන්නේ මොකද්ද? පාද 4ක් තියෙන සංවෘත තල රූපයකට. පාද 4ක් තියෙනවා මොනවද? සමචතුරාශ්‍රයේ පාද 4ක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයේ පාද 4ක් තියෙනවා. සමාන්තරාශ්‍රයේ පාද 4ක් තියෙනවා. ත්‍රපිසියමේ පාද 4ක් තියෙනවා. රොම්බසේ පාද 4ක් තියෙනවා. සමචතුරාශ්‍රය ඇලවුනාම හැදෙන්නේ රොම්බසය. පාද 4ම සමාන චතුරස්‍රයක් රොම්බසය කියන්නේ. එහෙනම් චතුරස්‍ර කුලකයට අයිති. එහෙනම් අවයවයක් වෙනවා. රොම්බසය අවයවයක් වෙනවා චතුරස්‍ර කුලකේ. පැහැදිලි නේද? දැන් මේ සංකේතය කිසිම අවුලක් නැහැ. දැන් සියල්ල සම්පූර්ණයි. ඔව් අපි දැන් බලමු මෙන්න මේ කුලක ටික අවයව සහිතව ලියන්නත් ඕනේ. අවයව ගාන කීයද කියලා ලියන්නත් ඕනේ. බලන්න ඒ කුලකයේ සමාන වෙනවලු 10ට අඩු ගණින සංඛ්‍යා. 10ට අඩු ගණින සංඛ්‍යා. ඒතර 10ට අඩු කිව්වහම 10 අයිති නැහැ.
එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙන්න 10ට අඩු ගණන සංඛ්‍යා ටික. එතකොට බලන්න ඒකේ අවයව ගාන ලියන්නත් ඕනේ. අවයව ගාන අපි ලියන්නේ කොහමද? n අකුර දාලා. අවයව ගාන n a කුලකේ අවයව ගණන කීයද එතකොට? මෙතන එකයි මෙතන 9ක් තියෙනවා නේද? ඒ කුලකේ අවයව ගණන 9. එතකොට මේ තියෙන්නේ අවයව සහිතව කුලකයේ ලිව්වා. ඒ කුලකයේ අවයව ගණන ලිව්වා. ඔන්නේ කාරණා ටික තමයි කරන්න තියෙන්නේ. ඊළඟට B කුලකයේ ඇවිල්ලා අනුරාධපුර යන වචනේ අකුරු කුලකය. එතකොට අනුරාධපුර යන කුලකයේ මේ වචනයේ අකුරු කුලකයේ එක අකුරක් එකවරක් පමණයි ලියන්න ඕනේ. බලමු ලියන්න. A අකුර තියෙනවා. ඊළඟට N අකුර තියෙනවා. U R තියෙනවා. U R. ඊළඟට A අකුර ලිව්වා නේද? ඊළඟට D H තියෙනවා. D H තියෙනවා. A අකුර ලිව්වා. P තියෙනවා. U ලිව්වා නේද? P තියෙනවා. මේ U ලිව්වා. ඊළඟට R ලියලා තියෙන්නේ. A ලියලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අකුරු සෙට් එක තමයි අනුරාධපුර කියන වචනයේ අකුරු කුලකය වෙන්නේ. අවයව කීයක් තියෙනවද? අනුරාධපුර කියන වචන සෙට් එකේ අකුරු කීයක් තියෙනවද? 1යි 2යි අවයව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් මේ B කියන කුලකයේ අවයව 7ක් තියෙනවා. N B සමානයි 7යි. B කුලකයේ අවයව 7ක් තියෙනවා. පැහැදිලි? ගැටලු නැහැ නේද? AC කුලකනේ. කුලක වලට ඉංග්‍රීසියෙන් කියන්නේ sets කියලා. SETS. ඒ සමූහයක් ලෙස අපි තර කියන්නේ set එක කියලා හැම කියන්නේ. හරි. y සමානයි 2ත් 8ත් අතර 5 ගුණාකාර. 2ත් 8ත් අතර 5 ගුණාකාර මොනවද? 2ත් 8ත් අතර තියෙන 5 ගුණාකාර 5 විතරයි. 5 විතරයිනේ. එතකොට එහෙනම් අවයව තියෙන්නේ කීයද? y කියන කුලකේ අවයව කීයක් තියෙනවද? ny සමානයි 1යි. y කියන කුලකේ අවයව තියෙන්නේ 1යි. ඊළඟට z කුලකය. ඒතර අපි අවසානට හොයන්න ඕනේ nz හොයලා දෙන්න ඕනේ නේ. මම ඒක අමතක වෙන්න හින්දා ලියන්නේ. ඒතර z කුලකයට මොනවද තියෙන්නේ? 32 සිට 38 තෙක්. ඒතර 32 සිට 38 තෙක් කිව්වම මේ කියන්නේ මේ තෙක් කියන වචනේ භාවිත වුණාම මේ දෙක අයිති නම් ගන්න පුළුවන්. 32 ගන්නත් පුළුවන්, අයිති නම් 38 ගන්නත් පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා. හැබැයි 32 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 38 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. ඒවා දෙකෙන් එහෙම බෙදෙනවානේ. ඉතින් එහෙනම් මේ දෙක කොහොමදත් අයින් කරලා දාන්න පුළුවන් අපිට. අපි බලමුද නිකන් මෙතන ලියලා. 32 33 34 35 36 37 38. 32 සිට 38 තෙක්වම මෙන්න මේ අවයව ටික. මේකෙන් ප්‍රථමක සංඛ්‍යා ටික තෝරමු. 32 ඉරට්ටේ ඉඳ දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන ටික අපි අයින් කරලා දාමුකෝ. 32 34 36 38. එතකොට ඉතුරුන සංඛ්‍යා බලන්න. තවත් බෙදෙන ඒ කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක්ද බෙදෙන්නේ? 33 තුනෙන් බෙදෙන හින්දා එකත් අයින් කරා. ඒක ප්‍රථමක නෙමෙයි. ඊළඟට 35 පහෙනුත් බෙදෙනවා, හතෙනුත් බෙදෙනවා. මේකත් අයින් කරා. ඉතුරුනේ මොකද්ද? 37 කිසිම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එහෙනම් එක අවයවයයි තියෙන්නේ 37 විතරයි මේ අතර තියෙන ප්‍රථමක සංඛ්‍යාවලට අයිති. එහෙනම් nz කියන්නේ z කුලකේ අවයව කීයක් තියෙනවද? z කුලකේ අවයව තියෙන්නේ 1යි. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට m කියන කුලකය ඇවිල්ලා 30 ප්‍රථමක සාධක. 30 ප්‍රථමක සාධක. 30ට ගොඩාක් සාධක තියෙනවා. එක ක්‍රමයක් තමයි දැන් 30 ලියනවා. එක් වරක් 30, දෙවරක් 15, තුන් වරක් 10, අය හතරෙන් බෙදෙන්නේ 5 වරක් 6. ඊළඟට ආපහු අනිත් පැත්තට හැරෙනවා. 6 වරක් 5, 10 වරක් 3 අනිත් පැත්තට හැරෙනවා. දැන් 30 ඔක්කොම සාධක ටික තමයි මේ තියෙන්නේ.
එතකොට බලන්න ළමයි මේ 1 2 3 5 6 10 15 30 කියන සංඛ්‍යා හැම එකකින්ම 30 බෙදෙනවා. දැන් මේකේ ප්‍රථමක සාධක ටික මොනවද? දැන් මේක ප්‍රථමක නෙමෙයි. එක ප්‍රථමක නෙමෙයි. අන්න දෙක තියෙනවා. දෙක කියන්නේ ප්‍රථමක. තුන තියෙනවා. තුන කියන්නේ ප්‍රථමක. පහ තියෙනවා. පහ කියන්නේ ප්‍රථමක. එතකොට 6 ප්‍රථමක නෙමෙයි, 10 ප්‍රථමක නෙමෙයි, 15 ප්‍රථමක නෙමෙයි, 30 ප්‍රථමක නෙමෙයි. එහෙනම් ප්‍රථමක සාධක ටික තමයි මෙන්න මේ තියෙන්නේ. එහෙනම් අවයව 3යි තියෙන්නේ. අපි ඒක ලියනවා මොකද්ද? M කුලකය. NM. ඒ කියන්නේ M වල අවයව ගණන. NM කියන්නේ අර ඉස්සර මුදල් නැමැති නෙමෙයි NM පෙරා. NM කියන්නේ M වල අවයව ගණන. කීයද? අවයව 3ක් තියෙනවා. මේක මේ ප්‍රථමක සාධක ටික ගන්න තව ක්‍රමයක් තියෙනවා. මම ඒක චුට්ටක් තප්පරෙන් කියලා දෙන්නම්. මේ 30 කියන එක ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා. ප්‍රථමක සාධක වලින් දෙකෙන් බෙදුවාම එන්නේ කීයද? 15යි. ආයි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදුවොත් 3ෙන් බෙදුවාම එන්නේ 5යි. හරිද? ආයි 5ෙන් බෙදුවොත් 1යි නේද? එහෙනම් මොකද්ද? 2යි 3යි 5යි තමයි ප්‍රථමක සාධක ටික. ඒතොර මේ විදිහට අපිට හොයලා ගන්නත් පුළුවන්. රයිට්. අපි බලමු. අපි බලමු NP සමානයි 1යි. මොකක්ද ඒකේ තේරුම? NP සමානයි 1යි කියන එකේ තේරුම මොකද්ද? P වල අවයව ගණන එකක් වෙන්න. ඌ P මගින් දැක්වෙන කුලකයක් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දක්වන්න. ඒ කියන්නේ හරියටම එක අවයවයක් එන විදිහට නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන් එක අවයවයක් එන විදිහට මෙතන කුලකයක් ලියන්න. එක අවයවයක් එන විදිහට ඕන තරම් උදාහරණ ලියන්න පුළුවන්. අපි නිකන් හිතමු මෙහෙම 1ත් 25ත් අතර. හරිද? 1ත් 25ත් අතර පහේ ගුණාකාර කිව්වොත් ගොඩක් තියෙනවා නේද? එකක් නෙමෙයිනේ. පහේ ගුණාකාර කිව්වොත් ගොඩක් තියෙනවා. 10 ගුණාකාර කිව්වොත් 10යි 20යි දෙකක් තියෙනවා. ආයෙ විතර බැලුවොත් 15 ගුණාකාර කිව්වොත් මේ දෙක අතරේ 15 විතරයි දෙන්නේ නේද? එක අවයවයක්. අන්න ඒ වගේ 1ත් 25ත් අතර 15ෙහි ගුණාකාර. එතකොට බලන්න 15 ගුණාකාර තියෙන්නේ 1යිනේ. තේරුණාද? 15 ගුණාකාර තියෙන්නේ මොකද්ද? 15 විතරයි. ඒ කියන්නේ 15 විතරයි තියෙන්නේ. ඒ කියන්නේ NP සමාන 1යි. දැක්කද? NP සමාන 1යි. P වල අවයව ගන්න 1යි. ඒ විදිහට කුලකයක් ලියන්න. ඊළඟ ළමයි මේ ඊටමත්ම වැදගත් මාතෘකාවක් අභිශුන්‍ය කුලකය. අභිශුන්‍ය නිකන් වචනෙන්ම නිකන් හිස් බවක් අදහස් වෙනවා අභිශුන්‍ය. ඒ කියන්නේ අභිශුන්‍ය කුලකය කියන්නේ අවයව කිසිවක් නොමැති කුලකය. අවයව කිසිම එකක් නැහැ. අවයව කිසිවක් නොමැති කුලකයට අභිශුන්‍ය කුලකය කියලා කියනවා. ඒතකොට ඒක සංකේතවත් කරන්නේ මෙන්න මේ බිඳුවක් ලියලා ඉරකින් කපනවා. මේ සංකේතයට අභිශුන්‍ය කුලකය හඳුන්වන සංකේතය. හොඳේ. එහෙම නැත්නම් හිස් සංගල වරහණක්. හිස් සංගල වරහණක් කිව්වම මෙතන ඩොට් එකක්වත් තියන්නේ නැහැ මැද. හිස්. කිසිම අවයවයක් නැහැ. තේරුණාද? හිස් සංගල වරහණක් යොදන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට යෙදෙන්නේ මෙන්න මේ බිඳුවක් ලියලා ඉරකින් මේ පොඩ්ඩක් ඇල ඉරකින් මෙහෙම කපලා අභිශුන්‍ය සංකේතය තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් බලන්න මේ උදාහරණය. ඒ කුලකය සමානයි 1ත් 2ත් අතර පූර්ණ සංඛ්‍යා. ඉතින් 1ත් 2ත් අතර පූර්ණ සංඛ්‍යා තියෙනවද? නෑ නේද? භාග දශම නම් තියෙනවා 1.2.1.1 වගේ නේ. නෑ 1ත් 2ත් අතර 1.2 1.3 ඒ වගේ ඒවා 1.5න් 1 වගේ භාග සංඛ්‍යා තියෙනවා. නමුත් පූර්ණ සංඛ්‍යා නෑ. ඒ කියන්නේ මේ ඒ කුලකයේ ඇවිල්ලා අවයව කිසිවක් නැති හින්දා මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ හිස් සංගල වරහණක් දාලා ලියන්නත් පුළුවන්. ඒක මෙහෙම තමයි වැඩිපුර ලියන්නේ. හොඳයි? රයිට්. දැන් අපි බලමු අභිශුන්‍ය කුලක ගැනයි අපි දැන් කතා කර ඉන්නේ.
කියන්නේ පාද ගණන 3ට අඩු බහුවස්ත්‍ර. පාද ගණන 3ට අඩු බහුවස්ත්‍ර. අපි නිකන් බලුවොත් මේ බලන්න දැන් ත්‍රිකෝණය පාද 3ක් තියෙනවා නේද? මට කියන්න 3ට වඩා අඩුවෙන් බහුවස්ත්‍ර හදන්න පාද 2කින් බහුවස්ත්‍රයක් හදන්න පුළුවන්ද? පාද 1කින් බහුවස්ත්‍රයක් හදන්න පුළුවන්ද? එහෙනම් පාද 3ට අඩු බහුවස්ත්‍ර නෑ නේද? අඩුම පාද 3ක් තියෙන එකයි බහුවස්ත්‍රයක් හදන්න ත්‍රිකෝණයනේ. පාද ගන්න අඩුවෙන්ම තියෙන බහුවස්ත්‍රය. එහෙනම් මේ B කියන කුලකයට අවයව නැහැ. ඒක ඇවිල්ලා අභිශුන්‍ය කුලකයක්. මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකින් ඔයගලන්ට උත්තරේ ලියත හැකියි. right? ඊළඟ බලන්න K කියන කුලකය 1ක් 3ක් අතර ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ අර දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන ඒවානේ. එතකොට 1 කියන්නේ ඔත්තේ ඊළඟට 3 කියන්නේ ඔත්තේ. ඊළඟට එන්නේ 5නේ. 1ක් 3ක් අතර ආය ඔත්තේ සංඛ්‍යා නැහැ. ඒ කියන්නේ K සමානයි අභිශුන්‍ය කුලකයක්. K සමානයි අභිශුන්‍ය කුලකයක්. ඊළඟට U සමානයි සංගලවරයන් ඇතුලේ බිඳුව තියෙනවා. මේ කුලකය අභිශුන්‍ය කුලකයක්ද? මොකද කියන්නේ? U සමානයි මෙහෙම බිඳුව කියන කුලකය අභිශුන්‍ය කුලකයක්ද? ළමයි බිඳුව කියන්නේ අවයවයක්. බිඳුව කියන්නේත් අවයවයක්. එහෙනම් U වල අවයව ගණන NU කියන්නේ U වල අවයව ගණන එකයි. එක අවයවයක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙමනේ අභිශුන්‍ය කුලකයට ලියවෙන්න ඕනේ. එතන එක අවයවයක් තියෙනවා. එහෙනම් අවයව එකක් ඇති බැවින් අභිශුන්‍ය කුලකයක් නොවේ. මේක අභිශුන්‍ය කුලකයක් නෙමෙයි. මොකද හේතුව එක අවයවයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ විවිධාකාර වූ ගැටලු ඔයගොල්ලන්ගේ අභ්‍යාස මාලාවල් වල තියෙනවා. ඉතින් ඒ සියලුම අභ්‍යාස මාලාවන් ආවරණය වන පරිදි තමයි මේ විනාඩි 30ක් වැනි කෙටි කාලයකින් මම මේ පාඩම සැලසුම් කරේ. ඉතින් මේ වීඩියෝව දෙතුන් පාරක් බලන්න එකපාරක් බැලුවම තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මට 100% විශ්වාසයි ඔයගොල්ලන්ට තේරෙනවා කියලා. right. එහෙමනම් සියලු දෙනාටම සුබම සුබ දවසක්ම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ළමයි එහෙම ප්‍රාර්ථනා කරාට ඕගොල්ලෝ දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න ගෙදරට වෙලා ඉඳලා. ඊටාත්ම අවිනිශ්චිතම කාල පරිච්ඡේදයක් තමයි මේ අපි ගත කරන්නේ. පුළුවන් තරම් නිවසේම රැඳිලා සිටින්න. ඔය විනෝදකාමී දේවල් වලට බාහිරට යන්න නම් එපා. මම ඕගොල්ලන්ගෙන් බැගෑපත් ඉල්ලනවා. ඕගොල්ලන්ට ආදරෙන් ඉන්න. සියලුම ගුරුවරුන් ඕගොල්ලන්ට හරිම ආදරෙයි. මේ දිනවල තියෙන චූටි ගැටලු ගණන් ගන්න එපා. මම පටන් ගන්න කොටත් කිව්වනේ. right. සියලු ගුරුවරුන් ඕගොල්ලන්ට පුදුම ආදරයක් තියෙන්නේ. ඒක නෙමේ මේ අපිට මේ සල්ලි දියාගෙන මේ වැඩේ කරනවා මේ ඩේටා හැම හොයාගන්න හරියම ප්‍රශ්න මේ දවස්වල. ඉතින් යාළුවන්ගේ ෆෝන් අරගෙන සමහරලාට මේ වීඩියෝ මම YouTube එකට අප්ලෝඩ් කරන්න රෑ 12 පහු වෙලා නයිට් ඩේටා වලින්. මුදල් නැමැති ගමේ. ඉතින් මේක රාජ්‍යයට තේරෙන්නේ අපි ගැන බලන්න. ඉතින් මේ අවුරුදු 24ම අපි දුක් විඳා අපි ඉතින් මේ මාස දවස් ගාණක් පොඩි කාලයක් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉවසා වදාරන්න. right. සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ආයුබෝවන් වාසනාවන්.